හයශේනිය මේ ICT පන්තිරන දුල පුතාල ඉන්නවනම් හයශේනිය අපි ICT පන්තිය අඟහරුවාදා මේ විද්‍යාපන්ති හයශීනි විද්‍යාපන්ති තියුණු වෙලාවට කරන්නේ ඒක පොඩ්ඩක් වෙනස් කරා ඒක සමහර දුල පුතාලට ඒවල තියෙනවා එවන්න බැරි විච්ච දුල පුතාලත් ඇති ඒක නිසා මම ආපහු පාරක් මේක දාන්නම් මේ හැමෝටම හයශීනියේ මේ ICT පන්තිය අදව නැහැ අපි මීට පස්සේ දිගටම ඒක කරන්නේ මේ අඟහරුවාදා මම ඒක හැමෝටම දාන්නම් දුර පුතාලා හැමෝටම ඒකේ ෆොටෝ එක දැම්මා ටයිම් ටේබල් එකේ ආයික ආපහු පාරක් බලන්න හයශේනිය පන්ති තියෙන වෙලාව ඉරිද පන්තිය නැති වෙච්ච එක විතරයි අනිත් පන්ති ඒ විදිහටම තියෙනවා. නමුත් අඟහරුවාදා විද්‍යා පන්තිය තියෙන වෙලාවට ICT පන්තිය තියෙනවා ඊට පස්සේ. අපි ආපහු පාරක් එතකොට අපි 9 ශ්‍රේණියේ පන්තියට ගියොත් එහෙම 6 ශ්‍රේණියේ පන්තියට ඉන්න දුල පුතාලා ඉන්නවනම් මේ ඉරිදා පන්තිය නැහැ කියන එක තමයි අපි කිව්වේ. අපි 9 ශ්‍රේණියේ විද්‍යාපන්තිය පටන් ගන්නවා දුල පුතාලට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක් දුල පුතාලා හැමෝටම. අපි කතා කරමින් ඉන්නේ ස්වාභාවික ආපදා කියන එතකොට මේ කොටස කතා කරමින් ඉන්නේ ස්වාභාවික ආපදා කියන 18 වෙනි පාඩම කතා කරමින් ඉන්නේ. අපි ඒකේ ඊටාම වැදගත් කොටසකට ඇවිත් තියෙන්නේ මෙතන මේ තරංග කියන එතකොට අපි ඉස්සරහටත් ඒක සම්බන්ධ පාඩමක් එතකොට මේ තරංග කියන එක. ඒක එතකොට මේ තරංග කියන එක එතකොට ඒක ගැන අපි පොඩ්ඩක් දැනුමක් ලබා ගත්තා. මේක ඊටාම වැදගත් පාඩමක්. දුල පුතාලා මොබයිල් ෆෝන් එකක් හරි භාවිතා කරන්න පුළුවන්, ටීවී එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා අපි ඒ sannivedana කරන අවස්ථාවලට ඒවට එතකොට ඒක ඊටාම වැදගත් වෙන කොටසක් තමයි මේ තරංග කියන එක. ඒක දුල පුතාලා එතකොට ඉස්සරහට චුට්ටක් ඉන්න දුර පුතාලා අවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ තරංග පිළිබඳව දුල පුතාලා ඉගෙන ගන්නකොට ඉස්සරහට එතකොට විශ්වවිද්‍යාලයක ගියාත් ඒව ඉගෙන ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ටෙලිකොමියුනිකේෂන් මේ වගේ විෂයක් කරනකොට ඒ වගේ දේවල් ඉගෙන ගන්නකොට අනාගතයේ එතකොට මේ තරංග පිළිබඳව විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනේ එතකොට. ඒක එතකොට මේ අවස්ථාව එතකොට මෙතන අපි මෙතන යම් තාද්දුරට කතා කරා මේකෙදි මේ ජල තරංග ගැන අපි මෙතනදී වැඩි මේ අවධානය යොමු කරන්න ඕන. මොකද ජල තරංගයක එතකොට මේ සුනාමියක් කියලා කියන්නේ ජල තරංගයක්. එතකොට මේකෙදි මේ ලස්සනට මේ තියෙන මේ සයින් කර්ව් එකක් මේ සයින් තරංගයක් එතකොට මෙතන දක්වලා තියෙනවා. මේකට සයින් තරංග කියලා කියන්නේ මෙතන මේ අවස්ථාවේදී මේ ලස්සනට මෙහෙම මේ තියෙන මේ තරංග වලට සයින් තරංග. ඒක දුල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා මේ සයින් වේව් කියලා කියන්නේ මේකට. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක අපි මේ අපි ඇත්තටම සුනාමියක් ඇති වෙනකොට මේ වගේ තරංගයක් ඇති වෙන්නේ නැහැ. ඒක දුල පුතාලා මේ වගේ තරංග කීපයක එකතුවක් තමයි එන්නේ. එතකොට ඒක තැනින් තැනට එතකොට ඒ විස්තරය ඒවා වෙනස් වෙනවා. ඒක එතකොට දුල පුතාලා ඒ කොටසත් ඕන සාමාන්‍ය දැනුමට මතක තියාගන්න. අපිට ඒ ස්වාභාවික ඇති වෙන බොහෝ දේවල් මේ වගේ සයින් තරංග වලින් දක්වන්න පුළුවන් කියන එක දුල පුතාලා මතක තියාගන්න. අපි මෙතන පොඩ්ඩක් මේ ටික මතකලා මම එතන මේ පොතේ තියෙන කොටසත් එතකොට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මම මෙතන ඉඳන් ආපහු කලින් අපි විස්තර කරලා තියෙන්න පුළුවන්. නමුත් මම ආපහු පාරක් එක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මෙතන ජල තරංග
මේ අවස්ථාවේදී අපි මේ තරංග ගැන මේ පොතේ තියෙන කොටස අපහු පාරක් බැලුවොත් එහෙම ජල තරංගයක ඇත්තේ මාරුවෙන් මාරුවට හට ගන්නා ශීර්ෂ හා නිම්න ශ්‍රේණියක කියලා දක්වලා තියෙනවා. එතකොට මං කලින් කිව්ව දුල පුතාලට ජල භාජනයක් හරි ඒකට කමන්නේ දුල පුතාලා ගලක් එහෙම දැම්මහම එතකොට ඒ ගලෙන් ඇති වෙන ඒ තරංගය කියන එක දුල පුතාලට මෙහෙම නිරීක්ෂණය කරන්න පුළුවන් කියන එක කතා කරා. මේ අවස්ථාවේදී ඊටාම වැදගත් වෙන දෙයක් තියෙනවා. මේකෙදි දුල පුතාලා කොහෙන් හරි තන මේ ගහක කොළයක් වගේ දෙයක් එහෙම දාලා තියුවොත් එහෙම මේ ජල තරංගය ඇති වෙනකොට කොළය ගමන් කරනවද කොළය ගමන් කරන්නේ නැහැ කියලා දැනගන්න පුළුවන් දුල පුතාට. කොළය මොකද වෙන්නේ? ඉහළ පහළ යනවා කියලා විතරක් කියන එක දුල පුතාලට දැක ගන්න පුළුවන්. මේක ඊටාම වැදගත් වෙන දෙයක්. මොකද මේ මාධ්‍යකින් එතකොට තරංගයක් ගමන් කරනකොට මාධ්‍ය අංශු ගමන් කරන්නේ නැහැ කියන එකට මේක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේක. අපි මේ ජල තරංගේ ගමන් කරනකොට ඒ ජල තරංගයේ පටන් ගන්න තැන තියෙන මේ මාධ්‍ය, ඒ කියන්නේ ජලය නම් ජලය කියන එක ගමන් කරන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී නමුත් සුනාමියකදී ඒක ඊට වඩා වෙනස් වෙනවා. එතකොට නමුත් මේ අවස්ථාවේදී ඒ ජල තරංගය කියන එක තරංගය කියන එක එතකොට මොකද වෙන්නේ? ජල තරංගය කියන එක මොකද වෙන්නේ? ඒකේ මේ තියෙන මාධ්‍ය අංශු ගමන් කරන්නේ නැහැ. එතකොට මේ මාධ්‍ය අංශු ඒ කියන්නේ මේ පැත්තට මෙහෙට හරහට ගමන් කරන්නේ මාධ්‍ය අංශු ඉහළ පහළ කම්පණය වීමක් පමණයි සිද්ධ වෙන්නේ. මාධ්‍ය අංශු මොකද වෙන්නේ? ඉහළ පහළ යනවා. ඒක හරහා එතකොට ඒ තරංගය කියන එක අපි යවනවා කියන එක. මේකට අපි කියනවා තීරයක් තරංග කියලා. මීට අමතරව අන්වායාම තරංග තියෙනවා. අන්වායාම තරංග කියලා කියන්නේ අපි කතා කරන අපේ කටහඬ කියන එක අපේ කටහඬ කිලෝමීටර් ගාණක් එහාට ගෙනියන්න බෑ. මොකද අපේ කටහඬ කියන එක කියන්නේ අපි අන්වායාම තරංගයක්. අන්වායාම තරංගයි තීරයක් තරංගය අතර වෙනස මොකද්ද? මේ මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ කොහෙටද කියන එක. මාධ්‍ය අංශු අන්වායාම තරංග කියලා දුල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. අන්වායාම තරංග. එතකොට අන්වායාම තරංගයකදී මාධ්‍ය අංශු අපි ඉස්සරහට තල්ලු කරනවා. අපේ ඉස්සරහා තියෙන වාද්‍ය අපේ කටහඬේ. එතකොට ඒවා කම්පණය වෙලා ඒවා එතකොට මෙහෙම ගමන් කිරීමක්. එතකොට ඒවා කම්පණය වෙනවා හැකිලෙනවා. එතකොට මේකම මේ ආකාරයමයි. නමුත් මේ මාධ්‍ය අංශු මොකද වෙන්නේ? මෙහෙට කම්පණය වීමක්. ඒ කියන්නේ මෙතන නම් අපි එක වාතය අංශුවක් බැලුවොත් ඒක මේ පැත්තටයි දෝලණය වෙනවා. ඒකෙදි ඒක හරියට ගඩොල් පාස් කරන වගේ. එතකොට ගඩොල් මේ අවස්ථාවේදී ඒ ශක්තිය කියන එක පාස් වෙනවා. ඒක අංශුවකින් අනිත් අංශුවට. ඒක එතකොට අන්වායාම තරංග කියලා කියනවා. මෙතන මේ ආකාරයට දක්වන මේ අවස්ථාවේදී අංශු ඉහළ පහළ යනවා නම් ඒ කියන්නේ මාධ්‍ය මේ තරංගය ගමන් කරන දිශාවටම නම් එතකොට ඒකට සමාන්තරව නම් එතකොට මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ. ඒකට තමයි අන්වායාම තරංග කියන්නේ. මාධ්‍ය අංශු තරංගය ගමන් කරන දිශාව තරංගය මේ ආකාරයට ගමන් කරන්නේ. එතකොට තරංගය මේ පැත්තට ගමන් කරනවා නම් ඒකට ලම්බකව මාධ්‍ය අංශු ගමන් කරනවා නම් ඒකට අපි කියනවා තීරයක් තරංග කියලා. තීරයක් තරංග කියලා. එතකොට මේවා එතකොට අපි එදිනෙදා දුල පුතාලා මොබයිල් වල එහෙම භාවිතා කරන වෙන්න පුළුවන්. ටීවී එකක් රේඩියෝ එකක් ඒවා සීරම මේවා තීරයක් තරංග වෙනවා. අන්වායාම තරංග කියලා කියන්නේ අපි කටහඬ කියන එක තමයි මම කිව්වේ. එතකොට මේ අවස්ථාවේදී මේ කතා කරන මෙතන මේ අවස්ථාවේදී මේ අපි මේ කතා කරන එතකොට මම මෙතන මේ ගල් කැටයක් ජලයට දැම්ම අවස්ථාව කියන එක ඒක ගොඩ මේකදී තීරයක් තරංගයක් එතකොට වෙන්නේ. ඒකෙදී මේ මාධ්‍යාංශු ගමන් කරන්නේ ඒකේ ශක්තිය විතරක් ගමන් කරනවා. ඒකත් දුල පුතාලා එතකොට සාමාන්‍ය දැනීමට ඒක මතක තියාගන්න. එතකොට ඒක ඉස්සරහට 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා. නමුත් ඉස්සර මේවා මීට වඩා 9 10 පන්තිවලදී තියුණු කොටස්. නමුත් දැන් ඒක 11 දී ඉගෙන ගන්නවා දුල පුතාලා.
අපි මේ කොටස මේක මතක තියාගන්න සාමාන්‍ය දැනීමට ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි ආපහු මේ පොතේ තියෙන කොටස ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තීරයක් තරංග අන්වායම තරංග කියන දෙක ලියා ගන්න දුල පුතාලා පුළුවන් නම් ඒ දෙක ඒකේ ලියා ගන්න මාධ්‍යාංශු ඒ තරංගේ ගමන් කරන දිශාවට මම ඒක ලියන්නම් මෙතන ඕනනම් තීරයක් තරංග කියන්නේ තරංගය ගමන් කරන දිශාවට ලම්බක දිශාවට මාධ්‍යයේ අංශු කම්පණය වෙනවා. මේක එතකොට තීරයක් අන්වායම තරංග කියලා කියන්නේ තරංගේ ගමන් කරන දිශාවට මාධ්‍ය අංශු කම්පණය වෙනකොට ඒකට අපි කියනවා අන්වායාම තරංග කියලා. තරංගය ගමන් කරන දිශාවට මාධ්‍යයේ අංශු කම්පනය වේනම් එහෙම නැත්නම් වන විට කියලා ලියන්න. එතකොට මේක දුල පුතාලට සමහරට පේන්නේ නැද්ද නැහැ. මම ඒක පොඩ්ඩක් ලොක් කරන්නම්. එතකොට මේ අවස්ථාවේදී චුට්ටක් ඉන්න දුල පුතාලා එතකොට අන්වායාම තරංග කියලා එතකොට අන්වායාම තරංගයි එතකොට තීරයක් තරංගයි කියලා එතකොට තරංග දෙකක් තියෙනවා කියලා එතකොට මේ මාධ්‍ය තරංගේ ගමන් කරන දිශාවටම නම් මාධ්‍යාංශු කම්පණය වෙන්නේ එතකොට ඒකට අපි කියනවා අන්වායාම තරංග කියලා ඒ මාධ්‍ය තරංගේ ගමන් කරන දිශාවට ලම්බක වන තරංගේ ගමන් කරන මාධ්‍යාංශු එතකොට කම්පණය වෙන එකට අපි කියනවා ඒකට තීරයක් තරංගයක් කියලා කියනවා. එතකොට මේ අවස්ථාව එතකොට දුවල පුතාලා මං හිතන්නේ ඒක ලියාගෙන තාම ලියනවා නම් කියන්න. එතකොට මේ අවස්ථාව මේකට එතකොට තාම ලියනවා නම් කියන්න. නැත්නම් අපි එතන ආපහු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන ඒ කොටස එතකොට මේකෙදි තාම වැදගත් දෙයක් තියෙනවා. මාධ්‍ය අංශු ජල තරංගයකදී එතකොට එහෙම ඉස්සරහට ගමන් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක ඉහළ පහළ කම්පණය වෙනවා කියලා අපි කතා කරා. එහෙනම් දුල පුතාලා ඒක මතක තියාගන්න සුනාමියක් එනකොට ඒ නැවක් හරි බෝට්ටුවක් හරි එතකොට ওই දීවර බෝට්ටුවක් හරි මොකක් හරි ඒක ගැඹුරු මුහුදට ගෙනihin තියුණොත් එහෙම ඒ අවස්ථාවේදී මේ ඇති වෙන්නේ මේ ජල තරංගය එතකොට ඒකේ ඒ ජල තරංගයේ තියෙන එතන ඒ තියෙන ජලය ඉහළ පහළ යෑමක් සිද්ධ වෙන්නේ කියන්නේ ඒ බෝට්ටුවට හෝ නැවට විශාල හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ඒකෙන් දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදී අපි කලින් කතා කරපු අවස්ථාවට සමානව එතකොට මේ අවස්ථාවේදී මෙහෙම මේ ආකාරයට එතකොට ඒ ජල තරංගයේ ඒ අවස්ථාවේදී එතකොට මේ මාධ්‍ය අංශු ඉහළ පහළ යෑමක් සිද්ධ වෙන්නේ. එතකොට නැවක් හරි මොකක් හරි ඒ තියුණොත් එහෙම ඒකෙදි ඒ නැව ඉහළ පහළ යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකෙදි ඒ නැවට හෝ බෝට්ටුවකට හරි එහෙම ඒ දීවර යාත්‍රාවලට ඒවට හානියක් සිද්ධ වෙන්නේ නැහැ ගැඹුරු මුහුදේ තියෙනවා. ඒක සාමාන්‍ය මේ ජල තරංගයක් හින්දා. ඒකත් දුල පුතාලා මතක තියාගන්න. මොකද කොලයක් මං කලින් පෙන්නපු අවස්ථාව වගේ කොලයක් අපි ගඟ ඒ වතුරට දාලා අපි යම් තරංගයක් ජල තරංගයක් ඇති කරාම කොලය ඉහළ පහළ යනවා විතරයි. කොලය හරහට ගමන් කරන්නේ නැහැ කියන එක දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. කොලය යන්නේ ඉහළ පහළ විතරයි කියන එක.
ඒක නිසා මේ ගැඹුරු මුහුදට අපි දීවර යාත්‍රා හරි බෝට්ටු හරි ඒවා ගෙනිච්චොත් එහෙම ඒක නිසා සුනාමියකින් ඇතිවෙන බලපෑම අපිට අඩු කරගන්න පුළුවන් කියන එක දුල පුතාලා එකෙන් මතක තියාගන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේක මම ඇකුවට කමක් නැද්ද? ලියා ගන්න දුල පුතාලා ඉන්නවද මේ කොටස? නැත්තම් මම මකනවා මේ කොටස සම්පූර්ණයෙන්ම. එතකොට මොකද පොතේ තියෙන කොටස ඔය උඩ මන් ලිව්වේ ඒක විස්තර කරන්න අවශ්‍ය නිසා. ලියලා ඉවරයි සර්. හරි ඕකේ බොහොම ස්තුතියි. අපි මේ අවස්ථාවේ එතකොට ඒක දූල පුතාලා මතක තියාගන්න. එතකොට අපි බෝට්ටුවක් හරි මොකක් හරි කමන්නේ ගැඹුරු මොහොතට ගෙනිච්චාම එතකොට සුනාමියකින් ඇති වෙන ඒ බලපෑම කියන එක බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. ඒක ගහගෙන ඒකේ ඉන්නේ නැහැ ඇත්තටම මේ ගොඩබිමට. එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ ඒ ගොඩබිමට ලං වෙනකොට මොකක්ද ඇති වෙන්න වෙනස කියන එක. මේ අවස්ථාවේ එතකොට අපි මේ ජල තරංගය කියන එක අපි මේක බැලුවොත් එහෙම ඊළඟ කොටසේදී මේ ජල තරංගය කියන මේ අවස්ථාව ඊළඟ අවස්ථාව බැලුවොත් එහෙම අපි මෙතන මුලින් නම් මම පොඩ්ඩක් ආපහු කියපු විස්තර කරනවා ජල තරංගයක ඇත්තේ මාරුවේ මාරුවට හට ගන්නා ශීර්ෂ හා නිම්න ශ්‍රේණියක් කියලා. ඒ කියන්නේ මේ ශ්‍රේණියක් කියලා කියන්නේ එක දිගට මෙහෙම ඇති වෙනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී ශීර්ෂයි නිම්නයි ශීර්ෂයක් ඇති වෙනවා නිම්නයක් ඇති වෙනවා ශීර්ෂයක් ඇති වෙනවා නිම්නයක් ඇති වෙනවා ශීර්ෂයයි නිම්නයයි මේ ආකාරයේ තරංගයක් කියන එක තමයි එතන මේ කියන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම අනුයාත කියලා කියන්නේ එක ළඟ පිහිටි කියන එක. එතකොට අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර හෝ ශීර්ෂ දෙකක් අතර දුර එහෙම නැත්නම් අනුයාත එතකොට නිම්න දෙකක් අතර දුර. ඒකට තරංග ආයාමය කියනවා කියන එක අපි කලින් කතා කරා. උඩ අවස්ථාවේදී අපි ඒක විස්තර කරා. තරංගයේ මේ අවස්ථාවේ තරංගයේ මධ්‍ය රේඛාවේ ඉඳන් තරංගය එතකොට මැද හරියටම ඒ සයින් කර්ව් එකේ හරියටම මැද කියන මැද ඉඳන් ශීර්ෂයට ඇති ගැඹුර මේ අවස්ථාවේදී තරංගයේ මධ්‍ය රේඛාවේ ඉඳන් ශීර්ෂයට ඇති ගැඹුර හඳුන්වන්නේ විස්තාරය. මෙතන මේකෙදී තරංගේ මධ්‍ය රේඛාවේ ඉඳන් ශීර්ෂයට ගැඹුර උස මේ අවස්ථාවේදී උස කියන එක මම හිතන්නේ නිම්නයට ගැඹුර. මේ අවස්ථාවේදී මේ ගැඹුර කියන එක ශීර්ෂයට ගැඹුර කියන එක තමයි ඒකදී උස කියන එක ඇත්තටම. එතකොට මධ්‍ය රේඛාව කියන මැද හරියටම තරංගේ ඉඳන් මේ ශීර්ෂයට තියෙන උස කියන එක ඊළඟට නිම්නයට තියෙන ගැඹුර මේකට අපි කියනවා විස්තාරය කියලා. මේකත් විස්තාරය මේකෙන් එකක් තමයි. එතකොට අපි විස්තාරي කිව්වොත් එහෙම මේ උස වෙන්න ඕන කිව්වත් විස්තාරය මේකත් විස්තාරය. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ කොටස අපි කලින් ලියාගෙන තියෙන ඒ කලින් අවස්ථාවේ ඒ පින්තූරෙන් ලියාගෙන තියෙනවා. ඒක නිසා අපි ඒක ගැන ලොකුවට විස්තර ලියා ගන්න යන්න නැහැ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සුනාමි රළවල තරංග ආයාමය විස්තාරය හා තරංගයේ වේගය ගැඹුරු මුහුදේ සිට නොගැඹුරු මුහුදට එන විට වෙනස් වන ආකාරය 18:2 රූපයෙන් දැක්වෙනවා කියන එක. මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන එතකොට ඒ කොටස එතකොට මේකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අමතරව එතකොට අපි දුවල පුතාලා ඒ භාවිතා කරන මේ සමහර ඒ කියන්නේ සිග්නල් සංඥා එතකොට දුවල පුතාලා රේඩියෝ වල වෙන්න පුළුවන් ටීවී වල වෙන්න පුළුවන් මොබයිල් ෆෝන් වල වෙන්න පුළුවන් ඒවයි භාවිතා කරන ඒ කොටස් ගැනත් මේකට අදාළව එතකොට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී ගැඹුරු මුහුදේදී බලුවොත් එහෙම මේකේ තරංග ආයාමය 282ක් තියෙනවා මේකේ අවස්ථාවේදී.
එතකොට ගැඹුරු මුහුද එතකොට මෙතන 7000 කිලෝමීටර කියන එක. එතකොට ඒකෙදී බැලුවොත් එහෙම 282ක් තියෙනවා තරංග ආයාමය. කලින් අපි කතා කරා v සමානයි f ලැම්ඩා කියලා. එතකොට තරංග ආයාමය අපි දන්නවා. මේ අවස්ථාවේදී ජල තරංගයේ මේ සංඛ්‍යාතය කියන එක වෙනස් වෙන්නේ නැත්නම් එහෙනම් මේකේ වේගය කියන එක ප්‍රවේගය මේ අවස්ථාවේදී වෙනස් වෙනවා. මේකෙදී මේ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැත්නම් එතකොට ප්‍රවේගය කියන එක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එහෙනම් එතකොට මේ අවස්ථාවේදී ජල තරංගයේ තරංග ආයාමයයි ප්‍රවේගයයි. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ තරංගය බැලුවොත් එහෙම ඒකෙදී ඒ ප්‍රවේගය කියන එක ඊටාම විශාලාංගයක් තියෙන. ඒ කියන්නේ වේගය කියන එකටම වේගයට දිශාවක් තියෙන කෙනෙක් තමයි ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට ඒ වේගය කියන එක දුල පුතාල වේගය කිව්වහම ප්‍රවේගයයි වේගය අතර වෙනස මොකද්ද? වේගය කිව්වහම දුල පුතාලා ඒ වක්‍ර පාරක් මොකක් හරි එහෙම ගමන් කරනකොට ඒකෙදී ඇත්තටම ගමන් කරන දුරයි ඒකේ වක්‍රතාවයේ හින්දා. එතකොට ඒකෙදී ඒ ගමන් කරන දුරයි ඇත්තටම වෙනස් වෙනවා. අපි දුල පුතාලා හිතුවොත් එහෙම නුවරේ ඉඳන් කොළඹට යන්න කියලා බැලුවොත් එහෙම එතකොට කෙලින්ම යනවා නම් ඒ තියෙන දුරයි ඒ පාරේ දිගේ යනවා නම් එතකොට ඒකෙදී ඒ කියන දුර 116ක් මම හිතන කිලෝමීටර් තියෙනවා. එතකොට ඒක ඇත්තටම කෙලින්ම යනවා නම් සමහරට කිලෝමීටර් 80ක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ දෙක ඒකේ වෙනස ඇත්තටම මේ ප්‍රවේගය කියලා කිව්වොත් එහෙම කෙලින්ම යන දුර. එතකොට ඒකේ වේගය කෙලින්ම යනවා නම් ඒකේ වේගය තමයි ප්‍රවේගය කියන්නේ. නමුත් වේගය කියනකොට එතකොට ඒකේ දිශාව වෙනස් වෙවි එහෙම ගමන් කරනවා නම් එතකොට ඒක වේගය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ මුහුදුරල කෙලින්ම එතකොට ගොඩට බීම දිගට දෙසට කෙලින්ම එනකොට එතකොට මේක ප්‍රවේගය වෙනවා. එතකොට මේ ප්‍රවේගය කියන එක එතකොට ප්‍රවේගය ගැඹුරු මුහුදේදී තාම වැඩි. ඒකේ තරංග ආයාමයත් තාම විශාලයි. එතකොට මේ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මේ ජල තරංගයට තියෙන මේකේ ශක්තිය කියන එක ඊටාම අඩු වෙනවා. මොකද මේ අවස්ථාවේදී මේක දුල පුතාලා මෙතන බලන්න පොඩ්ඩක් මේකෙදි එක තරංගයක් කියලා කියන්නේ මෙන්න මේ කොටසක්. මේක එක තරංගයක්. එතකොට මේකේ එක තරංගයක් එතකොට මෙහෙම තියෙන්නේ. මේකට මේ තරංගයට එතකොට තියෙන ශක්තිය කියන එක මේක පුරාම විහිදිලා තියෙන. එතකොට කිලෝමීටර් 213ක් පුරා මේ ජල තරංගයේ තියෙන ශක්තිය විහිදිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි හිතුවොත් එක්කම 1 කිලෝමීටරයක තියෙන ශක්තිය කියලා කියන්නේ එතකොට 213න් එතකොට එකක් වෙනවා. ඒක නිසා 213න් එකක් වෙනවා 1 කිලෝමීටරයක තියෙන ශක්තිය. මේක ගොඩබිමට එනකොට මොකද්ද වෙන්නේ? ගොඩබිමට එනකොට මොකද්ද වෙන්නේ? මේ ගොඩබිමට එනකොට මේ අවස්ථාවේදී මේ ගැඹුර කියන එක එන්න අඩු වෙනවා. ඒ ගැඹුර අඩු වෙනකොට මොකද වෙන්නේ? ගැඹුර කියන එක අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ අවස්ථාවේදී ගැඹුර අඩු වෙනකොට ප්‍රවේගය කියන එක එතකොට සංඛ්‍යාතය වෙනස් වෙන්නේ ප්‍රවේගයයි තරංග ආයාමයයි කියන එක එතකොට අඩු වෙනවා. ප්‍රවේගයයි තරංග ආයාමය ප්‍රවේගය අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තරංග ආයාමය අඩු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී මේ තරංගයේ එතකොට කිලෝමීටරයක එතකොට තරංගය එතකොට මේ අවස්ථාවේදී තරංග ආයාමය කියන එක කිලෝමීටර එතකොට 10.6ක් වෙලා තියෙනවා. එහෙනම් මේ එක සයින් කර්ව් එක තියෙන එතකොට ඒ ශක්තිය කියන එක එතකොට කිලෝමීටර 10.6ක් වෙලා තියෙනවා. එතකොට 1 කිලෝමීටරයක් බැලුවොත් එහෙම එතකොට 1 කිලෝමීටරයක එතකොට තියෙන ශක්තිය කියන එක බැලුවොත් එහෙම ඒ අවස්ථාවේදී ඒක 10.6 කිලෝමීටර වලින් එකක් වෙනවා.
එතකොට 213ක් කිලෝමීටර එතකොට පැවතිච්ච ශක්තිය මේ අවස්ථාවේදී කිලෝමීටර් 10.6න් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ ගැඹුරු මුහුදේදී ශක්තිය අඩු වෙලා. ඒ කියන්නේ 1 කිලෝමීටරයක කියන්නේ කුඩා ඒ කියන්නේ කිලෝමීටර එකක් කියන්නේ දුර ප්‍රදේශයක් බැලුවොත් එහෙම එතකොට ඒකෙදී ඒ තියෙන ශක්තිය කියන එක අඩුයි. ඒක ගොඩබිමට කිට්ටු වෙන්න 1 කිලෝමීටරයක තියෙන ශක්තිය මොකද වෙන්නේ? විශාල වශයෙන් මෙතන බැලුවොත් එහෙම මෙතන 20 ගුණයක් වෙලා තියෙනවා. 20න් වැඩි කරාම තමයි එතකොට මේකට ආසන්න වෙන්නේ. එතකොට 20 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා ඒකේ 20 ගුණයකින් වැඩි වෙනවා කියලා කියන්නේ එතකොට ශක්තිය වැඩි කියලා කියන්නේ මොකද මේ ජලයේ මේ අවස්ථාවේදී මෙතන තියුණු විස්තාරය එතකොට වර්ගයට මට මතක විදියට එතකොට විස්තාරයේ වර්ගයට සමානුපාතික වෙනවා ශක්තිය කියන එක. එහෙනම් මේ අවස්ථාවේදී මෙතන මේ තියුණු ජල තරංගයේ එතකොට ඒක වගේ එතකොට කීප ගුණයක් උස ජල තරංගයක් බවට මේකපත් වෙනවා. මොකද මම කලින් කිව්ව අවස්ථාව වගේ විස්තාරයේ එතකොට විස්තාරයේ වර්ගයට ඒ ජල තරංගයේ ශක්තිය සමානුපාතික වෙන නිසා. ඒක නිසා මේකෙදී මේ විශාල ශක්තියක් මේ අවස්ථාවේදී මේ ජල තරංගයට තියෙනවා. ඒකට නිසා ඒකට විශාල විනාශයක් සිද්ධ කරන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් වෙන. එතකොට මේ සුනාමිය කියනකොට ඒකේ ඒ ගොඩබිමට ලං වෙන්න තමයි ඒකේ ඒ ජල තරංගයේ තරංග ආයාමය අඩු වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට එතකොට ජල තරංගයේ තරංග ආයාමය අඩු වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට එතකොට විශාල සුනාමියක් ඇති වෙන්න පුළුවන් කියන එක එතකොට ඒක නිසා ගොඩබිමට එනකොට ඒක විශාල සුනාමියක් විදියට ගොඩබිමට එනවා කියන එක තමයි අපි මෙතන මේ කතා කරන්නේ. ඒක එතකොට විශාල විනාශයක් සිද්ධ කරනවා ගොඩබිමට ඇවිල්ලා. මේ කොටස එතකොට අපි ඒ කොටස ආපහු බැලුවොත් එහෙම එතකොට සුනාමි රළවල තරංග ආයාමය විස්තාරය හා තරංගයේ වේගය ගැඹුරු මුහුදේ සිට නොගැඹුරු මුහුදට එන විට වෙනස් වෙන ආකාරය මෙතන තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මුහුද මතු පිට ඇතිවන රළවල බලපෑම ජලයේ ගැඹුර මත රඳා පවතිනවා කියලා. මුහුද මතු පිට ඇතිවන එතකොට රළවල බලපෑම ජලයේ ගැඹුර මත රඳා පවතිනවා. ගැඹුරු මුහුදේදී සුනාමි රළවල වේගය වැඩි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ගැඹුර වැඩි වෙන්න එතකොට මොකද ඒ ජල තරංගවල තරංග ආයාමය එතකොට ඒක ඒ ප්‍රවේගය කියන එක ඇත්තටම ප්‍රවේගය කියන එක එතකොට වැඩි වෙනවා. එතකොට ගැඹුර වැඩි වෙන්න. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ තරංග ආයාමය කියන එක වැඩි වෙනවා කියන එක. එතකොට මේක අපි ඒ කොටසත් දුල පුතාලා කලින් ලියාගෙන තියෙන කොටසක්. නමුත් ඒක ලියාගෙන නැති දුල පුතාලා ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මුහුද මතු පිට ඇතිවන රළවල බලපෑම ඒ ජලයේ ගැඹුර මත රඳා පවතිනවා කියන එක. එතකොට මුහුද මතු පිට ඇතිවන එතකොට ජලයේ තරංග ඇතිවන රළවල එතකොට බලපෑම ඒ ජලයේ ගැඹුර මත එතකොට මෙතන ගැඹුර කියන එක වෙනස් වෙනකොට ඒ ජල තරංගය එතකොට වේගය කියන එක එතකොට බලපෑම කියලා කියන්නේ එතකොට මෙතන මේ වේගය. එතකොට මේ අවස්ථාවේදී එතකොට දුල පුතාලා ලියා ගන්න එතකොට ගැඹුරු මුහුදේදී සුනාමි රළවල වේගය වැඩි කියන එක. වේගය වැඩි කියලා මෙතන ප්‍රවේගය කියන වේගය කියලා අවස්ථා එතකොට එක වචන දෙකක් එතකොට එකම භාවිතා කරලා තිනවා. එතකොට වේගය කිව්වත් ප්‍රවේගය කිව්වත් මේ අවස්ථාවේදී එතකොට එක වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ මුහුදේ ඉඳන් ගොඩබිමට එකම රේඛාවකට එන්නේ. එතකොට ඒක නිසා වේගය ප්‍රවේගය කියලා දෙක වචන දෙක භාවිතා කරලා තිනවා. ඒක ගැන ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. ඒක වක්‍ර මාර්ගයක හිම ගමන් කරනකොට තමයි වේගයයි ප්‍රවේගයයි කියන එක වෙනස් වෙන්නේ. මේක එකම මාර්ගයේ හින්දා එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම කියන දේ විතරයි.
වරහන් ඇතුලේ ලියා ගන්න වේගය වැඩි කියලා කියන්නේ තරංග ආයාමයද වැඩිය කියන එක. තරංග ආයාමයත් එතකොට වැඩි වෙනවා. එතකොට විශාල ප්‍රදේශයක එතකොට ඒ ශක්තිය විතර පැතිරෙනවා. ඒක නිසා එතකොට එක ප්‍රදේශයක් බැලුවොත් එහෙම ලොකු බලපෑමක් නැහැ කියන එක දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා තමයි විස්තරය එහෙම නැත්නම් රළවල උස කියන එක අඩු වෙන්නේ. මොකද ඒ ශක්තියට එතකොට ශක්තිය එතකොට රළයේ උස වර්ගයට මක්දර ශක්තිය සමානුපාතික වෙනවා. ඒක නිසා ශක්තිය අඩුයි කියලා කියන්නේ රළයේ උස අඩුයි කියන එක. මේකත් එතකොට මේ කොටසත් ලියා ගන්න දුර පුතාලා එතකොට නමුත් විස්තරය හෙවත් රළවල උස කියන එක අඩුයි කියලා. ඒක නිසා ඒ ගැඹුරු මුහුදේදී ශක්තිය කියන එක එතකොට දුවල පුතාලා ඒක සමහර වෙලාවට දන්න දෙයක්. එතකොට අපි පොඩි මං හිතන්නේ මේ ගිනි කූරක් හරි මොකවන්නේ පොඩි දෙයකට එතකොට ශක්තියක් ඇඟිල්ලෙන් ඇන්නොත් එහෙම ඒක ගිනි කූර කඩලා යනවා. නමුත් අපි ලී කොටයකට ඇඟිල්ලෙන් ඇන්නයි කියලා එතකොට ඒක කඩලා යන්නේ නැහැ. මොකද ඒක ඒ විශාල ප්‍රදේශයකට එතකොට ඒක ලොකුයි. එතකොට ඒකට පොඩ්ඩක් අපි ඇඟිල්ලෙන් තට්ටුවක් දැම්මයි කියලා කඩලා යන්නේ. නමුත් ගිනි කූර කියන පොඩි ප්‍රදේශයකට එතකොට අපි ඇඟිල්ලෙන් එහෙම තට්ටු කරාම ඒක කඩලා යනවා. ඒක එතකොට ඒක තමයි මෙතන මේ කියන්නේ එතකොට. මේකෙදී ඒ ගැඹුරු මුහුදේදී ඒක ඒ විශාල ප්‍රදේශයකට එතකොට ඒ ශක්තිය ඒක ව්‍යාප්ත වෙලා තියෙන හින්දා 1 මීටරයක් අපි බැලුවොත් එහෙම ඒ මීටරය තුලදී එතකොට ඒ තියෙන ශක්තිය කියන එක අඩුයි කියන එක. ඒ කියන්නේ ශක්තිය අඩුයි කියලා කියන්නේ එතකොට උසත් එතකොට ඒ විස්තරය කියන එක එතකොට ඒකෙදි අඩුයි කියන එක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කියන. මං කලින් කිව්වා වගේ එතකොට මේ අවස්ථාවත් එතකොට ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නැව්වලට සුනාමි රළ වලින් හානියක් සිදු වෙන්නේ නැහැ කියන එක. එතකොට මේක විස්තරය ඒ වගේම මං කලින් කිව්වා ඒ ජල තරංගවල වුණත් එතකොට ඒකෙදී ගැඹුරු මුහුදේදී එතකොට සාමාන්‍ය තරංගයක් එතකොට ඇති වෙන්නේ. එතකොට ඒකෙදී අපි කලින් කතා කරපු එතකොට අපි ගල් කැටයක් එතකොට ජල භාජනයකට දාපු අවස්ථාවට සමාන අවස්ථාවක්. ඒ කියන්නේ ඉහළ පහළ යනමක් විතරයි මාධ්‍ය අංශු සිද්ධ වෙන්නේ. එතකොට මේ මාධ්‍ය අංශු ඉහළ පහළ යෑමක් විතරක් සිද්ධ වෙනකොට එහෙනම් මේක අපි කොළයක් කෑල්ලක් එහෙම එතකොට ගහක කොළයක් වගේ එහෙම එතකොට අපි ඒ වතුරේ ඉහළ පහළ ගමන් කරනවා කියන එක දකිනවා අපි ජල තරංගයක් ඇති කරාම. ඒකට සමානව එතකොට ගැඹුරු මුහුදේදී එතකොට නැවක් හරි බෝට්ටුවක් හරි එහෙම තියෙනවා නම් ඒකත් ඉහළ පහළ යෑමක් පමණයි සිද්ධ වෙන්නේ. ඊට එහා එතකොට බලපෑමක් නැහැ ඒකට. අපි ඒක එතකොට මෙතන කතා කරේ එතකොට ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නැව්වලට සුනාමි රළ වලින් හානියක් සිදු වෙන්නේ නැහැ කියලා. ඊළඟ කොටස බැලුවොත් එහෙම නොගැඹුරු මුහුදේදී සුනාමි රළවල වේගය අඩු වෙනවා. නොගැඹුරු මුහුදේදී එතකොට සුනාමි රළවල වේගය අඩු වෙනවා. සුනාමි එතකොට තරංග ආයාමයද අඩු වෙනවා කියන එක. වේගය අඩු නම් මේ අවස්ථාවේදී සංඛ්‍යාතය අපි v සමානයි f lambda කියලා කිව්වා. f කියන එක එකම නම් v අඩු වෙනකොට lambda අඩු වෙන්න ඕන, v වැඩි වෙනකොට lambda වැඩි වෙන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක මේ ගැන මේ කතා කරන්නේ නොගැඹුරු මුහුදේදී සුනාමි රළවල වේගය අඩුය කියන එක. ඒකත් වැදගත් දෙයක්. එතකොට ඒ නොගැඹුරු මුහුදේ කියන්නේ අපි ඒ වෙරළට කිට්ටු වෙනකොට ඒ සුනාමි රළවේ වේගය එතකොට අඩු වෙලා තියෙන කියලා. එතකොට මුහුද ඒ වෙරළට කිට්ටු වෙනකොට එතකොට සුනාමි රළවල වේගය එතකොට අඩු වෙනවා කියලා. එතකොට තරංග ආයාමයක් මොකද වෙන්නේ? අඩු වෙනවා. වරහන් ඇතුලේ ලියා ගන්න තරංග ආයාමයේද අඩු. ඒක නිසා
නොගැඹුරු මුහුදේ කියලා කියන්නේ මෙතන මම කලින් කිව්වා වගේ එතකොට වෙරළ තීරය එතකොට ඒකට එනකොට ඒකේ ඒ සුනාමි එතකොට වේගය කියන එක අඩු වෙනවා. වේගය අඩු වෙනවයි කියලා එතකොට තරංග ආයාමයක් අඩු වෙනවා කියලා අපි කතා කරා. ඒකෙදි දූල පුතාලා එතකොට මේ අවස්ථාවේදී මෙතන මේ කතා කරොත් මේ වගේ අපි මේ සයින් වේව් එකක් තියුනේ ඒකේ මේ අවස්ථාවේදී තියුණු ශක්තිය ටික මෙහෙම පොඩි ස්ථානයකට එනකොට එතකොට මොකද වෙන්නේ මේකෙදි මේ ඕනනම් මෙතන මේ නූලකින් නූලක් එතකොට කියලා හිතුවොත් එහෙම එතකොට මේ නූල මේ ආකාරයට මෙහෙම අපි ලොකු වේව් එකක් හැදුවා. ඒක අපි පොඩියට ඒක කහු කරොත් එහෙම මොකද වෙන්නේ නූල දිග එහෙමම පවත්ව ගන්න නම් නූලේ උස එතකොට වැඩි කරන්න ඕන කියන එක දූල පුතාලා හොඳින් ප්‍රායෝගිකව දන්න දෙයක්. මොකද මෙච්චර මේ නූල මේක මෙහාට ගන්නකොට මේ නූල ඒ විදිහටම පවත්ව ගන්න නම් මේ කොටස ඉහළට ගෙනියන්න. ඒක තමයි අපි මේ කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී විශාල ශක්තියක් මේ අවස්ථාවේදී කුඩා ප්‍රදේශයකට එක්කහු වෙනවා. ඒක ඊටාම භයානක මේ සුනාමියේ එතකොට ඇති වෙන්නේ ඒක නිසා මේ සුනාමිය එතකොට ඒ බොහෝ හානි සිද්ධ වෙන්නේ මේ ශක්තිය. එතකොට එම නිසා විස්තරයේ හෙවත් රළවල උස වැඩි වෙනවා කියලා. එතකොට තරංග ආයාමය කියන එක එතකොට මෙතන මේක අඩු වෙනවා කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ අපි නූලකින් මේ ලොකු තරංගයක් හැදලා මේක එතකොට එක්කහු කරනකොට මේක අනිවාර්යයෙන්ම ඉහළට යන්න ඕන කියලා. එතකොට දූල පුතාලට මම මෙතන මේ කිව්ව කොටස එතකොට ඒ අවස්ථාවේ එතකොට ඒකේ ප්‍රතිඵලය එතකොට මේ අවස්ථාවේදී මේකේදී විශාල තරංගයක් එතකොට මෙහෙම අපිට ලැබෙනවා කියන එක. මේක එතකොට මේ සුනාමි තරංගය එතකොට මේ වගේ විශාල එතකොට විස්තරය එතකොට වැඩි වෙලා විශාල ශක්තියක් එතකොට කුඩා ප්‍රදේශයකට එතකොට එක්කහු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම විස්තරයේ හෙවත් රළවල උස වැඩි වෙනවා කියලා ඊළඟට නොගැඹුරු මුහුදේදී එතකොට රළවල උස වැඩි වෙනවා කියලා එතකොට ශක්තිය විනාශ වෙන්නේ නැති නිසා. ඒක නිසා වෙරළ ආසන්නයේ ඇති බෝට්ටු වලට සුනාමි රළ වලින් හානි සිදු වෙයි කියලා. එතකොට මේ අවස්ථාවේදී මෙහෙම ශක්තිය තියෙන එකක් එතකොට ඒක ඉස්සරහට එනකොට මේ අවස්ථාවේදී ඒකේ ඒ ජලයත් එතකොට පොළවේ ඉඳන් ඉස්සරහට ගමන් කරනවා. මොකද මේ අවස්ථාවේදී මෙහෙම ගමන් කරන්න හේතුව තමයි මේකෙදී විශාල ශක්තියක් මේ ජලයට තියෙනවා ජල මේ තරංගයට. ඊට අමතරව මේකෙදි මේ කලින් දක්වලා තියුණු අවස්ථාව වගේ පල්ලෙහා තියෙන ජල කඳ කියන එක ඊටාම කුඩායි මෙතන. එහෙනම් මොකද කරන්නේ මේ ශක්තිය කරන්නේ ජලය ටිකත් අරගෙන මේ ගොඩ බිමට එන්න පුළුවන් තරම් ශක්තියක් යාට තියෙනවා. මෙතන බැලුවොත් එහෙම මේ සුනාමියට තියෙන ශක්තියයි මෙතන තියෙන මේ ජල කඳයි බැලුවොත් එහෙම සුනාමියකට බෑ මෙතන තියෙන මේ ජල කඳ මේ එහාට මෙහාට කරා. ඒක නිසා සුනාමිය ඒ ජලයේ මතු පිටින් තමයි ගමන් කරන්නේ. නමුත් ඒ සුනාමිය ගොඩ බිමට එන්න මොකද වෙන්නේ පල්ලෙහා තියෙන ජලය ටික අඩු වෙනවා කියලා කියන්නේ සුනාමිය කරන්නේ ඒ ජලය සම්පූර්ණයෙන්ම ගමන් කරනවා ඒ අවස්ථාවේදී. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ සුනාමිය එතකොට ගොඩ බිමට කිට්ටු වෙනකොට ඒ ජලය ටික සේරම අරන් එනවා ගොඩ බිමට එතකොට ඒකේ විශාල විනාශයක් කරන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී පල්ලෙහා තියෙන වාදක සේරම එතකොට අඩු වෙනවා. මොකද මේ ජලය කියන එක නැහැ. එතකොට පල්ලෙහා එතකොට මේ අවස්ථාවේදී ගොඩබිම මත හොඳින් එතකොට මේ ජලයට ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මේ ජලය ටික ඒ විශාල ශක්තියක් තියෙන ජලය ටික ගොඩබිමට ඇවිල්ලා විශාල හානියක් සිද්ධ කරනවා. ඒක කලින් අවස්ථාවට වඩා වෙනස් වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඒකෙදි ඒ ගොඩබිමට එතකොට ඒක ගමන් කරනවා. මොකද ඒකේ ශක්තිය එතකොට සම්පූර්ණ. එතකොට ඒ ජලයටම එතකොට ලැබෙන නිසා. මේ අවස්ථාවේදී එතකොට දක්වලා තියෙන එතකොට මේ අවස්ථාවේදී වෙරළ ආසන්නයේ ඇති බෝට්ටු වලට සුනාමි රැළ වලින් හානි සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනෙත් ඒක.
සුනාමි රළවල නිම්නය පළමුව වෙරළට ළඟා වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ශීර්ෂය සෑදීමට අවශ්‍ය ජලය ලබා ගන්නවා කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දූල පුතාට අහන්න පුළුවන්. එතකොට නැහැ සර්. හරි ඕකේ. එහෙනම් අපි අදට මෙතනින් පන්තිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ ඉතුරු ටික 144 මේ පොඩි 145 පිටු ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.